වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් අහඹුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳුරු නීතිය පැනවේ. වලල්ලාවිට ගම්මාන කිහිපයක් හොදකලා කෙරේ. අද කොවිඩ් ආසාදිතයින් 609ක්. පෑලියගොඩ මාළු වෙළඳ පොලින් ආසාදිතයින් 496ක්. පෑලියගොඩ කොවිඩ් පොකුර නිසා ප්‍රදේශ රැසක ධීවර වරායන් සහ මාළු වෙළඳ සැල් වැසෙයි. විස්සට අතිසූ ඩයන ඇතුළු මන්ත්‍රීවරුන් සමග ජනබලවගෙන් නෙරපීමේ තීරණයක්. හකීම්ට සහ රිෂාට්ටත් රතු වෙලේ. ඒකාධිපති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ සියලුම මන්ත්‍රීතුමන්ලා අප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරපන්නට අපි කටයුතු කරනවා. මීවන පලානේ සිවල් වදුර උග්‍ර අතට. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. වහම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මර්දාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශවලටද ලබන සඳුදා අලුයම 5 නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. අද දිනය තුළ COVID-19 ආසාදිතයින් 609 දෙනෙකු මෙරටින් හඳුනාගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා. මේ අතර කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා අද පෙරවරුවේ බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයේදී සොයා ගැනීමට හැකි වුණා. දවසේ පුවත. COVID-19 ආසාදිත තරුණයෙකු අද අලුයම කොස්ගම ශාලාව රෝහලට මාරු කරවා තිබුණේ කොළඹ ජාතික රෝහලේ සිටයි. ඔහු කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මාළු වෙළඳාමේ නිරතව සිට ඇති බවට අනාවරණ වනවා. අද උදේ 1:25 විතර තමයි රෝගියා අපිට ඇතුළත් කරලා ඉන්නේ. ඒ 6ට අපි සාමාන්‍ය විදිහට රෝගීන් ගැන පරීක්ෂා කරලා බලනකොට තමයි ආ රෝහලේ නැති බව දැනගත්තේ. ඉතින් අපි පොලිසියට දැනුම් දුන්නා. අදාළ ආසාදිතයා අද අලුයම 2ට පමණ රෝහලින් පලා ගොස් ඇති අතර ඔහු ශාලාව මංසන්දියේ සැරිසරන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා. අනතුරුව ඔහු අලුයම 2:30 3 අතර කාලය තුල දුරගමන් සේවා බස් රථයක නැග ඔරුගොඩවත්ත ප්‍රදේශයට පැමිණ තිබෙනවා. මේ සම්බන්ධව විමර්ශනය කිරීමේදී අනාවරණය වී තිබෙනවා. ඔහු බස් රථයකින් කොළඹ ඔරුගොඩවත්ත දක්වා පැමිණ ඉන්පසු බොරැල්ලට පැමිණ ඇති බව මොහු යම් ආකාරයක මත්කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ නිසා මෙම පැමිණි බස් රථය සම්බන්ධව ඔහුට නිසැකවම වැටහීමක් නැහැ. ඔහු එතැන් සිට බොරැල්ලට ගියේ කුමන ආකාරයට යන්න පිළිබඳවත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බොරැල්ල සහස්‍රපුර නිවාස සංකීර්ණයේ 13 වෙනි මහලේ නිවසක සිටියේදී බොරැල්ල පොලිසිය විසින් මේ පුද්ගලයා සොයාගනු ලැබුවා. සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සැඟව සිටියේදී එම තරුණයා සහස්පුර පොලිස් මුරපොළෙහි නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ මැදිහත්ව සිය බහරයට ගෙන ඇත්තේ බොරැල්ල පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුවයි. ඊට පස්සේ මම කිව්වා මෙහෙම සහස්පුර 13 වෙනි තට්ටේ 16 ගෙදර තමයි. ඒක තමයි පොලිසියෙන් ගියේ. ගෙදර ඇතුලේ කුරුද්ද මොකද බීබී ඉඳලා තියෙනවා. ඒ PHI මාස්ටර් ඔක්කොම ආවා පොලිසිය ඔක්කොම. ඒකලන්ගේ අයියා උඩ ඉන්න 13. එයා අංගගෙන ඉඳලා තින්නේ. ඒකලන් දැනගන්න එපා. ආවා කිව්වනම් ටක් ගාලා එලෝලා දාන්න නේ.
දැන් මුළු පැට් එකටම ඉවරයිනේ. පැය කීයක් විතර ඉඳලා තියෙනවද මෙතන? පැය 6-7ක් ඉඳලා තියෙනවා. ආශ්‍රිතයෝ කී දෙනෙක් විතර හිටියා කියලා හිතනවද පුදුමලා? ආශ්‍රිතයෝ ඉන්නේ ලිෆ්ට් එකේ ඔපරේටරුයි ඒ ගෙදර කට්ටිය විතරයි. මෙහෙට ඇවිල්ලා තියෙන්නේ සුප්සයිකලේ. ඒ ආශ්‍රිතයෝ වෙච්ච කට්ටිය නිරෝධායනය කරලා තියෙනවා. දැන් යාව කොහෙටද යන්නේ පුදුමලා? ධර්මයන්ව ගිරන් සේවාවෙන් යවලා තියෙනවා ආයි කොසිම හොස්පිටල් එකට. මේ අතර මෙරට 14 වන කොවිඩ් මරණය ලෙස වාර්තා වූ 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලවයි. අදාළ කාන්තාවගේ සැමියාටද කොවිඩ් ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. නිදංගත රෝග කිහිපයකින්ම පෙළඹෙන සිටි තැනැත්තිය කොවිඩ්-19 රෝගය වැළඳුනාම මරණයට පත්වීමේ අවදානම තියෙන්නේ වැඩිහිටි වයසේ අය, ඒ වගේම නිදංගත රෝග තියෙන අය. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 1178ක් අතුරින් 350ක පමණ ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති අතර ඉන් 250 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ඒ අනුව මෙතෙක් පෑලියගොඩින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 300ක් වන බවයි. පසුගිය දින 10ක කාලය ඇතුළත ඔබ පාරිභෝගිකයෙක් ලෙස හෝ ඔබ වෙළෙන්දෙක් ලෙස එහෙම නැත්නම් වෙනත් සේවාවක් සැපීමේ පුද්ගලයෙක් හැටියට පෑලියගොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානය වෙත ගිහිල්ලා තියෙනවා නම් කරුණා කරලා ඔබ දැන්ට ඉන්න පොලිස් බල ප්‍රදේශයේ ලියාපදිංචි වන්න, සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න, ඔබ PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි. කවුරු හරි කෙනෙක් එහෙම දැනුම් දෙන්නේ නැතුව පසුව අනාවරණය වුණොත් එයාට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. මේ අතර කොවිඩ් පැතිරීමේ අවධානම හේතුවෙන් බේරුවල දීවර වරායද අද සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමුණා. කරන ව්‍යාපාරික මාතෘකාවට කරන කාර්මික නිවේදනයයි. හැකියික්මනින් විරුව ක්‍රීඩාංගණයට යනකොට ඔබට කාර්මිකව දැනුම් කරා. කාර්මික ඔබට දැනුම් දෙනවා. ඒ බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් සහ සහායකයන් 10 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනා ගැනීමත් සමගයි. දීවර වරායේ පිරිසකට ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණු අතර තවත් 700කගේ පමණ PCR පරීක්ෂණ අද සිදු කළා. 20ක් කෙලින්ම පොසිටිව් වෙලා තියෙන නිසා මේ ප්‍රදේශයේ දැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා කියන එක අපිට තහවුරු වුණා. හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මාළු වෙළඳසැලේ හිමිකරුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෙළඳසැල తాවකාලිකව වසා දමා ආශ්‍රිතයන් 10 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවරගෙන තිබෙනවා. මාතර වැලිගම ප්‍රදේශයෙන්ද තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති අතර මාළු වෙළඳාමේ නිරත ඔහු සිය සහායකයෙකුද සමගින් පෙරේදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණ තිබෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ පුද්ගලයන් තිදෙනා නිවෙස් තුළ නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ඔහු පෑලියගොඩට පැමිණි අවස්ථාවේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එම වාර්තාවෙන් මාළු ව්‍යාපාරිකයා කොවිඩ් වෛරස ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ ඒ අතරතුරයි. රත්නපුර මුවගම ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම හේතුවෙන් රත්නපුර රෝහලේදී PCR පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 100කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණු අතර රත්නපුර පොදු වෙළඳ සංකීර්ණයේ සහ මහනගර සභාව తాවකාලිකව වසා දැමීමටද පියවර ගැනුණා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මිලදීගත මාළු හැටන් ප්‍රදේශයට ගොස් අලෙවි කිරීම හේතුවෙන් අද සිට හැටන් නගරයේ සියලු මාළු වෙළඳසැල් తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කළ ඇඹිලිපිටිය කුට්ටිගල සූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග එම ආශ්‍රිතයන් 60 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අදාළ පුද්ගලයා පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ඇඹිලිපිටියේ සිට පෑලියගොඩට පැමිණ ඇති අතර මේ වන විටත් ඔහු ගමන් කළ බවට හඳුනාගත් ඇඹිලිපිටිය නගරයේ සුපිරි වෙළඳසැලක්, ස්වර්ණාභරණ අලෙවිසැලක් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනයක් මෙන්ම කුට්ටිගල ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක්ද වසා දමා තිබෙනවා. පෑලියගොඩින් මේ වාර්තා වෙන රෝගීන් කොහෙන්ද වාර්තා වෙන්නේ කියලා අපි කවුරුවත් තාම දන්නේ නැහැ. මේ රෝගීන් ටික හොයාගන්න ඕන. සමාජ ව්‍යාප්තියක් දක්වා ගියොත් අපේ වැඩිහිටි ජනගහනය අපිට බේර ගන්න බැරි වෙනවා. සංකූලතා ඇති වෙන්නේ වැඩි ඉඩකඩක් තියෙන ජනගහනය අපිට බේර ගන්න බැරි වෙනවා. ඒ හරහා රෝහල් පද්ධතිය ධාරිතාව ඉක්මවා යනවා. මරණ සංඛ්‍යාව අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේදී කොරෝනා සමාජගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක එක පියවරක් තමයි ප්‍රදේශ වශයෙන් ලොක්ඩවුන් කරන එක. මේ අතර ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලයේද අද සිට తాවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු එම පරිශ්‍රයට පැමිණි බවට ලද තොරතුරක් හේතුවෙන්. හම්බන්තොට දීවර වරායේ අහඹු ලෙස තෝරාගත් දීවරයන් 60කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ හම්බන්තොට දීවර වරාය පරිශ්‍රයේදී. අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ අවමංගල උත්සවයක් සඳහා පැමිණි කොළඹ නැව්තටාකාංගනයේ සේවකයෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග අවමගුල පැවති නිවසේ පිරිසකගේද PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.
එහිදී තිදෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් දිවුලපිටිය රෝහලට තුලත් කෙරුණා. මේ අතර සතියන්තයේ දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමක් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින කතාබහ පිළිබඳ ජුද හමුදාපතිවරයාගෙන් හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී අප විමසීමක් කළා. මේ සතියන්තයේදී මේ ඇඳිරි නීතිය තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට දීර්ඝ කිරීමක් සිදු කරන්නට දැනට සලසුමක් තිබෙනවද? රටේ ජාතික ආරක්ෂාවේ එක් කොටසක් වෙන සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා නම් අද දිනේ ලැබෙන වාර්තාවලට අනුව අපිට තේරුම් ගියොත් යම්කිසි තර්ජනයක් ප්‍රදේශයකට තිබෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්න කටයුතු කරනු ලබනවා. නිරෝධායන ඇඳිරි නීතිය යොදවා ඇති ප්‍රදේශවල ඊළඟ දින දෙකෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමටත් ඖෂධ ලබා ගැනීමටත් දිනයක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ වුද මෙරට අපනයන ආදායම සතුටුදායක ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය යටතේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කටයුතු සිදුවන ආකාරයයි මේ. කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය 8 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආශ්‍රිතව PCR පරීක්ෂණ 13564ක් පමණ සිදු කර ඇති අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 88කට අධිකයි. දවසේ පුවත මේ අතර වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගුලවිට උතුර ගුලවිට දකුණ වෙදවත්ත මගුරු මස්විල සහ මාකලන්දාව යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර රට තුළ පවතින COVID-19 වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වුණා. බැන්ඩික්ස් ආයතනයක වැඩ කරන තරුණියන් වමනේ දාන උණ හැදෙනවා කලන්තේ දාලා වැටෙනවා මේ අවශ්‍ය වෙන ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්눔 කරනකොට ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා සාධාරණයි ඒ නිසා ඒ පිළිබඳව ආයතනය වග කියන්න ඕන මේ කුප්‍රකට ව්‍යාපාරිකයන් ඉන්න සේවක සේවිකාවන් මේ රෝග ලක්ෂණ මතු කරමින් තිබියදී තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද ඒ නිසා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන බෙහෙත ගැන ඒ වගේම ඒකට ආදේශ කරන තවත් බෙහෙතක් තිබෙනවා ප්ලැකනිල් ගැන උසුළු විසුළු රසක් අන්ඩ රණවිරු උපහාර මූලික රෝහල ගල්ගමුව ඔක්තෝබර් 15 වෙනිදා රෝහලෙන් ලියනවා RDHS ඔෆිස් එකට කුරුණෑගල. This is to inform you that our consultant physician requested HCQS again මොනවාද hydroxychloroquine 200 milligram tablet for treatment to COVID-19 patients. එතකොට මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර ඒ බෙහෙතම අනුමුම් කරනවා COVID රෝගීන්ගේ ප්‍රතිකාරය සඳහා. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන ඖෂධය අද රජයේ රෝහල් වල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ රූමටොයිඩ් ආතරයිටිස් කියන ආතරයිටිස් රෝගයට ලබා දීම සඳහා. ඒක නිසා ගල්ගමුව විතරක් නෙමෙයි මේ රටේ සියලුම රෝහල් වල කායික රෝග විශේෂඥ වෛද්‍යවරු මේ කියන ඖෂධ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ලබා ගන්නවා. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මේකට සුදුසුයි කියලා මුලදී අදහසක් ඉදිරිපත් වුණාට පස්සේ අපේ රජය ඒ පිළිබඳ සලකලා බැලුවා. නමුත් එතුමා කිව්වා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් නෙමෙයි හොත ප්ලැකනිල් කියලා එකක්. ප්ලැකනිල් කියලා කියන්නේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන ඖෂධයේ සමාගමක් නිපදවන වෙළඳනම. එතුමා හැදුවේ එවරත් රජය අපහසුතාවට ලක් කරන්න. මම ඔබතුමියට කිව්වහම මුව ආවරණ ලබා දීම වැදගත් කියලා. ඔබතුමිය මොනවද කිව්වේ? නෑ ඒවයින් වැඩක් නෑ. යෝජනාවක් කරනකොට එක පාරට මේ යෝජනාවට දාන්න එපා මේ දේශපාලන පාටක්. මොකෝ පක්ෂයක් බලලාද මේ කොරෝනා හැදෙන්නේ? ඔබතුමියගේ පිළිතුරු වල උත්තර දෙන්න. නෑ මම ඉන්නවා. නෑ මම ඉන්නවා. ඔබතුමිය මං ගැන මොනවද දන්නේ නෑනේ. මං ගැන නොදැන කතා කරන්න එපා. හැන්දෑව වෙනකන් ඉන්නවා. බය වෙන්න එපා. හිටපු විපක්ෂ நாயකවරු වගේ මෙතනට ඇවිල්ලා විනාඩි 5ක් ඉඳලා මේ ගෙදර යන්නේ නෑ. මොකද මුඛාවරණ කියලා මුඛාවරණේ මුවාවරණ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ජනවාරි මාසේ පෙබරවාරි මාසේ කිව්වේ අපේ සෞඛ්‍ය විශේෂඥයින් ඇතුළුව එතකොට මුවාවරණ පළඳින්න ඕනේ නෑ කියලා කිව්වේ. ඉතින් සෞඛ්‍ය ඇමතිතුමිය ඕක ලංකාවේ කිව්වනම් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය. ඒක මතවාදය වෙනස් වුණේ ක්‍රමානුකූලව. මේ ජනතාව ගේන්නේ අද සුවසැරියේ. ඒ සුවසැරිය ගිලන් රටේ ගේන වෙලාවේ GM කිව්වේ මොකද ගල් ගහන්න කිව්වා. ඕකේ මැලේරියා එනවා කිව්වා. ඕකේ රෝග කට්ටිය එනවා කිව්වා. ඕකේ එනවට වඩා හොඳයි කිව්වා 3 wheeler එකේ ඇවිල්ලා මැරෙන එක. අද මම දැක්කා සෞඛ්‍ය ඇමතිතුමියම රටටම ප්‍රකාශ කරා ඉතාමත් ස්තුතිවන්ත වුණා සුවසැරිය ආරම්භ කිරීම ගැන. ඔබතුමා ගේන්න හැදුවේ තනිකරම ඉන්දියන් අය ඒ සුවසැරියට ගෙනල්ලා වැඩසටහන කරන්න හිටියේ. නැත්නම් මොකද? එහෙම තමයි කරන්න ගියේ. අපි කෑ ගහලා තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තේ. නැත්නම් කොහෙද? නැත්නම් ඉන්දියන් කාර්යය මේ රෝ එක ඇවිල්ලා මෙහෙ කරන්නේ නැ වැඩේ. සමාජගත වෙලා කියලා අපිට කියන්න පුළුවන් කමක්
නැහැ. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යම් කිසි රටක රෝගයක් සමාජගත වෙලා කියලා තහවුරු කරන නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් වලට අනුව වසංගත රෝගාංශය කියනවා නම් සමාජගත වෙලා කියලා අපිට කියන්න පුළුවන් සමාජගත වෙලා කියලා. ඊසරේ තිබිච්ච අපේ දැනුම අඩුයි. ලෝකයේ අලුත් වෛරසයක්. ඒ සඳහා කටයුතු කරපු ආකාරය වෙනස්. එදා රට වැහුවා. අද එහෙම වහන්නේ නැහැ. කවුරුත් ඇවිල්ලා කිව්වේ නැහැනේ මාළු මාකට් එකේ ඉන්න අය ලෙඩයි කියලා. මොකද මේ රටේ 150කට 60කට රෝග ලක්ෂණ ඇත්තෙම නැහැ මේ රෝගයේ තියෙන. ලංකාව පුරා තැනින් තැන රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. එක්කෙනා දෙන්න දිස්ත්‍රික් වල වාර්තා වෙනවා. හැබැයි ඒවා එතනින් එහාට ගියේ නැහැනේ. අපි PCR පරීක්ෂණ 4,20,000ක් මේ වෙනකොට කරලා තියෙනවා. රටක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග රාජ්‍යයක් විදිහට අපි අමාත්‍යංශයක් විදිහට ගත්ත බව මේ වෙලාවේ මේ ගෞරවනීය උතුම් සභාවට මම දැනුම් දෙනවා. ඒ නිසා විපක්ෂ නායකතුමා අවසන් වෙනකන් ඉන්නවයි කිව්වට එතුමා හිටියෙත් නැහැ. තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරියේදී කතානායකවරයා විසින් අත්සන් තැබීමට නියමිතයි. ඉන් අනතුරුව එය මෙරට මූලික නීතිය බවට පත්වනු ඇති. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරු 7:30ට පමණ ආරම්භ වුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ආණ්ඩු පක්ෂයට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන ඩයනාගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළා. ඡන්ද විමසීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා විසින් නසීර් අහමඩ් මන්ත්‍රීවරයා වෙත රුපියල් 20ක මුදල් නෝට්ටුවක් පිරිනමන ආකාරය වෙනත් මන්ත්‍රීවරයෙකු සිය ජංගම දුරකථනයකින් මෙලෙස පටිගත කර තිබුණා. එමෙන්ම කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ එම්.එස්. තෞෆික් මන්ත්‍රීවරයා 20ට විරෝධය දක්වමින් 20 එපා යනුවෙන් දැක්වෙන මුව ආවරණයක් සහ අත් පළඳනාවක්ද පැළඳ සිටිනු මෙලෙස දක්නට ලැබුණා. මේට අමතරව රිෂාඩ් බදුද්දීන් නායකත්වයේ දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන ඉෂාක් රහුමාන්, මනෝ ගණේෂන් මහතා නායකත්වයේ දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද් කුමාර් සහ මුස්ලිම් ජාතික සන්ධානයේ නියෝජනය කරන අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන්ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයේ රැඳී සිටියේ නැහැ. එමෙන්ම පසුගිය දිනවල පනත් කෙටුම්පත දැඩි ලෙස විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළා. ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම 3/2 බහුතර ඡන්දයෙන් සම්මත වුණා. මේ අතර පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඊට අදාළ සංශෝධන 57ක් ඉදිරිපත් කළ අතර අදාළ සියලු සංශෝධන සඳහා විපක්ෂය සිය විරෝධය පළ කළා. අදාළ සංශෝධන ඉදිරිපත් වූ වගන්ති අතර ජනාධිපතිවරයාගේ මුක්තිය මූලික අයිතිවාසිකම් නඩුවලට යටත් කිරීමට පැවති ප්‍රතිපාදන ඉවත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කර පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, ස්ථානමාරු කිරීම, උසස් කිරීම ආදිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවති බලතල නැවත අමාත්‍ය මණ්ඩලය යටතට පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ යුතු බවට වන වගන්තිය ඉවත් කිරීම, විනිශ්චයකාරවරුන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අවශ්‍ය නොවීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල කප්පාදු කිරීම ඇතුළු වගන්ති ඇතුළත් ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ද්විත්ව පුරවැසි භාවය නුසුදුසුකමක් නොවන බවට වන වගන්තිය සඳහා විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. අපි මේකට ඡන්දයක් ඉල්ලනවා. අපි විරුද්ධයි කියලා සටහන් කරගන්නම්. ඡන්දයක් දෙන්නේ නැහැ. ස්වභාවිකක නැහැ. ගහන්න සර්. එනම් ගහන්න. බෙල්ලේ ගහනවා ඉඳගන්න. ඡන්ද විමසීමක් කරන්නේ සම්ප්‍රදාය අනුව කරලා නැහැ. අපිට ලෝකෙට හෙලි කරන්න ඕන සති දෙකක් තුනක් තිස්සේ විරුද්ධයි කියලා මේගොල්ලෝ දැන් නෙගටිව් වගන්තියට ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී අදාළ වගන්තිය සම්මත වූයේ පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් වශයෙන්. එම අවස්ථාවේදී රිෂාඩ් බදුද්දීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී SMM මුෂාරෆ් මහතාද එම වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලසීමාව සම්බන්ධයෙන් කෙටුම්පතේ පැවැති වසරක කාලසීමාව වසර 2.5ක් දක්වා කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කෙරුණා. පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් ඡන්ද විමසීම පැවති අතර එහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව 3/2ක බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පක්ෂව ඡන්ද 156යි විරුද්ධව ඡන්ද 65යි. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත 3 වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බව දන්වනු කැමැත්තෙමි. මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සහ නසීර් අහමඩ් මහතා මෙලෙස අදහස් පළ කළා. මන්ත්‍රීතුමිය මොකද්ද මේ වුනේ? මොකොත් දුන්නේ මගේ හෘද සාක්ෂියට එකගම මම ඡන්දය පාවිච්චි කරා. ඔබතුමිය ජාතික ලයිස්තුවෙන් ආවේ. ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලාත් ඔය වගේ තීරණයක්. ජාතික ලයිස්තුවෙන් එන්නේ නැතුව මම වවුනියාවේ ආසන සංවිධායකයට ඉල්ලුවා නම් ඒත් මට එන්න තිබුණා. මම ඒකේ උපලේකම් සමගි ජනබලවේගයේ. මට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා මේ රට හදයි කියලා ඉතින්. මන්ත්‍රීතුමනි ඔබතුමා මෙවැනි තීන්දුවක් ගන්න බලපාපු හේතුව 19 amendment ආවට පස්සේ කරපු දේ ගොඩක් විනාශ කරලා තමයි. පළාත් සභාව කල් දෙමු. national security මේ රට විනාශ කරා. ආර්ථික සම්බන්ධයෙන් විනාශ කරා. මන්ත්‍රීතුමනි විපක්ෂයන් කරන චෝදනාවක් තමයි ඔබතුමා මේ සල්ලි වලට තමයි මේ තීන්දුව ගත්තේ කියලා. අපිට සල්ලිත් ඕනේ අපිට පොසිෂනුත් ඕනේ. අපි තීරණය ගත්තේ මේ රට හදියටම ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමා ඒකට යන්න පුළුවන් වෙයි කියලා පිළිගන්නවා. ඒ නිසා අපි ඡන්දය දුන්නා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ස්වාමීන් වහන්සේලා එපා කියද්දි 29 වෙනි සංශෝධනය සුළු ජාතින් එක්කව කරගෙන ආණ්ඩුව මේක සම්මත කරගත්තා. ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ 28 ලක්ෂයක් අපිට ඡන්දය දුන්න සමගි ජනබලවේගයේ පාක්ෂිකයින්ට කරපු අවමානයක් අපි අනිවාර්යෙන් පක්ෂයක් විදිහට ක්‍රියාමාර්ග හැබැයි සමගි ජනබලවේගයේ හිතිකාර නෝනා මේ ඩයනා නෝනා. එයාට දැන් කිසිම අයිතියක් නැහැ මේක. වස්තාව සංශෝධනයක් කරනකොට 100%ක්ම සියලු දේ හැමෝටම අවශ්‍ය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. යම් ප්‍රශ්නාර්ථ තිබෙව අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සංශෝධනයට යටත්ව අපේ විශේෂ ජයග්‍රහණයක් ලැබුවා. 9 ලක්ෂයක් ඡන්ද ගත්ත ඔබතුමල්ලා සුළු පක්ෂවල දායකත්වයෙන් තමයි මේ වෙදී 3/2 ලබා ගන්න හැකියාව ලැබුණේ. අපි සුළු පක්ෂ ගැන කතාවක් කරේ නේ. අපි කිව්වේ අන්තවාදීන් නැති දේශපාලනයක් අපි කරනවා කියලා. අන්තවාදීන් හැටියට නම් කියලා තිබ්බ කිසි කෙනෙකුගේ සහයෝගයක් අපි ලැබලා නැහැ. ඔබතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද මේ ඔබතුමාලට සහාය දුන්න පිරිස අතර අන්තවාදීන් කිසිවෙකු නැහැ කියලා? අපි දැනවත්ව නැහැ. අන්තවාදීන් හිටියොත් ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒක ඡන්දය දුන්නයි කියලා ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. සම්මතිය සම්බන්ධයෙන් කොහොමද අදහස? ප්ලීස් සර් ප්ලීස්. දැන් අර ආපු කට්ටියන උඟකට වෙඩි වේදිලා ආවේ පපුවට. වෙඩි වේදිලා මගෙත් වෙඩිලා තියෙනවා මේ. එහෙමද? දැන් අදින් පස්සේ මේ පාර්ලිමේන්තුවේ එන්න ඕනේ නැහැ. මේක බුල්ඩෝසර් කරලා දාලා මෙතන ඔය මොන හරි බඩේ රූ ටිකක් හරි මොකක් කරේ හිටවන හරි. මොකද පාර්ලිමේන්තුවේ බලයක් නැහැ අදින් පස්සේ. පාවල දුන්නනේ ඔබතුමාලෙන් කට්ටියම. එහෙමයි. මේ ආණ්ඩුව ජාතින් සිංහල ආණ්ඩුවක් කියලානේ කිව්වේ. දැන් ඔන්න කිරි කලයට ගොම වැටුණා. බදුරුද්දීන් මහත්තයාට විරුද්ධව හකීම් මහත්තයාට විරුද්ධව කතා කරපුවාට දැන් බලා ගන්න පුළුවන්. බොක්කේ දඩම සක්කේ බුදු රැස් තමයි දැන් ඒකේදී. දැන් ওই ජාතිවාදයට ආගම්වාදයට අවහරවන්න එපා. ඒ දුන්න ජනවරමට ගරු කළා පාර්ලිමේන්තුවේත් විශ්ව සම්මත කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ ආණ්ඩුවේ පරාජය ආරම්භය. ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා. මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ. හොඳ සංශෝධනයක් එනකොට හැමෝම ඉතින් ඡන්ද දෙන්න කැමති අය එකතු වෙනවා. ඒගොල්ලන්ගේ නායකයන්ගේ බලපෑම් නොතකා. සමගි ජනබලවේගයේ අයිතිකාරයත් අයිතිකාරී. අය අරවින්ද කුමාර. එයත් UN මම හිතන්නේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට. ඒ නිසා ඡන්දය අපිට දුන්න වෙන්නේ. හිතට එකගයිද? එකයි. අය අපිට තියෙනවනේ විශ්වාසය ඊළඟ ව්‍යවස්ථාවේ අපේ ද්විත්ව පුරවැසි වගන්ති එනවයි කියලා. මෙන්න දැන් ලැබුණු පුවතක්. තවත් COVID-19 ආසාදිතයින් 256 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඉන් 39ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වන අතර සෙසු 217 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනේ වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 865ක්. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. තවත් COVID-19 ආසාදිතයින් 256 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඉන් 39ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වන අතර සෙසු 217 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනේ වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 865ක්.
මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සිය සමාජිකයින් නිරපා හැරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තමා මේ තීරණය ගනු ලැබුවේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමේ අරමුණින් බවයි. මම මේ රට ගැන හිතලා ඒ තීන්දුව ගත්තේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දීලා මේ රටේ ජනාධිපති හැටියට පත් කරලා අත් දෙක බැඳලා ගඟට විසික් කළා කියනවා පීනන්න කියලා. එතුමාට පීනන්න බෑ, එතුමා ගිලෙනවා. ඊට පස්සේ අපි කියනවා අන්න ගිලෙනවා. හරිද? අපිට සේනාධි නායකයෙක් ඉන්න ඕනේ. එදා ඒ සේනාධි නායකයෙක් හිටපු හින්දා තමයි මේ අවුරුදු 30ක යුද්ධය අපි ජයගත්තේ. අද මේ රටේ ඉන්න ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මුකුත් කරන්න බෑ. එතුමා අස්සෙක් හැටියට කොටලුව ගොඩක් එක්ක ඉන්න වෙලා තියෙන්නේ. මේ රට හදන්න බැරි රටක් නෙමෙයි. මේ රට හදන්න නම් මේ කුහකකම් අයින් කරන්න ඕනේ. මේ ඉරිසියාව අයින් කරන්න ඕනේ. මම මේක තීරණය කරේ එක පුද්ගලයෙක් මත නෙමෙයි. මේක සජිත් ප්‍රේමදාස මැතිතුමා අද ඉල්ලුවා නම් මේ විදිහටම මම මගේ හෘද සාක්ෂියට එකඟව මම පාවිච්චි කරනවා මගේ ඡන්දේ බලය දෙන්න කියලා. මොකද මේ රට තුල ජනාධිපති කෙනෙක් අවශ්‍යයි අපිට බලයක් එක්ක. මට රැට නිින්ද යනවා මේ රට කවදා හරි මම මේ රටේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මේ මගේ සහයෝගය එතුමාට මම දෙනවා මේ රට හදන්න ඉදිරියට යන්න. දේශපාලනේ ඉන්නවා දේශපාලන ගණිකාව. තමන්ගේ ජාතිය විකුණලා දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ජාතියට අගෞරවය කරලා ඒ පැත්තටයි මේ පැත්තටයි යනවා මුදල් වලටයි නැත්නම් ඉදිරියේදී අපි බලා ගන්න පුළුවන් සමහරක් වෙලට තව මස් කෑල්ලක් ඇමති කෑල්ලක් වගේ දෙයක්වත් ලැබෙන්නත් පුළුවන්. ඒ මොනවත් දුන්නත් නැතත් රටේ ජනතාව ඒ අයට නිසි තීන්දුවක් ලබාවි නැත්නම් මේ දෙගොල්ලොම ඉගෙන ගන්නේ නැහැ. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් නිරපා හැරීමට කටයුතු කරන ලෙසිල්ලා එම පක්ෂයේම අනෙක් මන්ත්‍රීවරුන් පක්ෂ මහලේකම් රංජිත් මන්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. අදාළ ලිපියේ දැක්වෙන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමටගත් ඒකමතික තීන්දුවට එරෙහිවන ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා පක්ෂයෙන් නිරපා හරින බවට පසුගිය 22 වැනිදා පැවති කණ්ඩායම් රැස්වීමේදී මහලේකම්වරයා පොරොන්දු වී ඇති බවයි. එවන් තත්ත්වයක් තුළ සමගි ජනබලවේගයේ සමාජික පක්ෂ දෙකක නායකින් වන රිෂාඩ් බදුදීන් සහ රවුෆ් හකීම්ගේ පක්ෂවල නියෝජිතයින් සාමූහික තීන්දුවට විරුද්ධව යමින් 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම පිළිබඳ තමන් බලවත් විරෝධය සහ පිළිකුල පළ කරන බවද එහි දැක්වෙනවා. ඒ හේතුවෙන් අදාළ සමාජිකයින් ඉවත් කරන ලෙසයි එම පක්ෂ දෙකේ නායකින්ගෙන් ඔවුන් එල්ලා සිටින්නේ. රිෂාඩ් බදුදීන් සහ රවුෆ් හකීම් යන පක්ෂ නායකින් දෙපළ අදාළ ක්‍රියාමාර්ගය නොගතහොත් ඔවුන් දෙදෙනාවද නිරපා හැරීම සඳහා තීන්දුවක් ගන්නා ලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පක්ෂ මහලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ ඒ වගේම දේශද්‍රෝහී ද්විත්ව පුරවැසිකමට පක්ෂ වූ සියලුම මන්ත්‍රීතුමන්ලා අප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරපන්නට කටයුතු කරනවා. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ මූලිකත්වයෙන් කතානායකතුමාට ලිඛිතව දැනුම් දෙනවා. සමගි ජනබලවේග කණ්ඩායමේ අසුන් වලින් බැහැරව ඒ විනය විරෝධී කණ්ඩායම් තීරණයට විරුද්ධව කටයුතු කරපු ඒ කණ්ඩායමට වෙනමම අසුන් පනවන්නේ කියලා. ඒ වගේම ඒ සියලු දෙනාට නිත්‍යානුකූලව විනය පියවර ගන්නට අපි තියෙනවා. කොහොමද මන්ත්‍රී දුරයක් අහෝසි වෙන්නේ? එහෙම එකක් ව්‍යවස්ථාවක නැහැනේ කියලා. තව කෙනෙක් හෙට අනිද්දා තව අවුරුදු 5කින් ජනාධිපති වෙන්න පුළුවන් නේ. ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන්න පුළුවන් නේ. එතුමා එතකොට ඇවිල්ලා කියනවාද නෑ මට එපා මේ බලය. ඕන්නේ නෑ බලය මම පම්බෙක් වගේ ඉඳගෙන ඉන්න. විනය පරීක්ෂණයක් ඇති වෙලා ඔබතුමියගේ මන්ත්‍රී ධූරය ඒක අහෝසි වුණොත් ආණ්ඩුව පාර්ශවයෙන් ඔබතුමිය බලාගනීද? ඔය ඉතින් එහෙම දෙයක් වුණොත් ඉතින් ආණ්ඩුවට එහෙමනම් වගකීමක් තියෙනවනේ මාව බලාගන්න. නමුත් මේක වුණා නම් එහෙම සමහරට රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා කරන්නේ ගත්තා විසික් කරා. කරවිංචා ලෙවල් එකට වැඩ තමයි. දැන් සජිත් ප්‍රේමදාස මහතා කතා කළා මොකද ඇහුවේ? එතුමාට මම දන්නලා ගියේ. එතුමා කිව්වා පක්ෂයක් හැටියට ඔබතුමිය ඒක කරන්න එපා. ඒක එතකොට අපි නිකම් මේවා කිරීමක් වගේ. ඔබතුමිය වගකීමෙන්ද කියන ඔබතුමිය මුදලට විකුණුන්නේ නැහැ. සත්ත්ව 5කට මට සල්ලි ඕනේ නැහැ. තම පක්ෂයේ නියෝජිතයෙකු අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවට 20 වෙනි සංශෝධනය වෙනුවෙන් සහයෝගය ලබා දී අපේ පක්ෂයේ සන්ධානයේ විනය කඩපු අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාව අපි දැනටම අපේ සන්ධාන සිට නිරපා යවලා අමාරයි. ඔබතුමා හිතන්නේ මොකද්ද කළා? ඩීල් එකක් දාලා ඇති. එච්චරයි. ඉතින් රාසද මේක. ජනතාව දන්නවනේ ඒක.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. 19 වෙනි සංශෝධනය ගෙනාපු කෙනා විදියට නැත්නම් තමන්ගේ බලය අඩු කරගන්න කටයුතු කරපු කෙනාට නැවත ඒ බලය ආපහු ජනාධිපතිවරයෙකුට පවරලා නැවත අත්නොමතික බලයක් ලබා දෙන්න මං හිතන්නේ කවුරුවත් අපි සීබුද්ධියක් තියෙන කවුරුත් පනතක් ගෙනාපු කෙනෙක් වැඩ කරයි කියලා. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබිච්ච අර්බුදය ඒකයි. කිසිදු වෙලාවක එතුමා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලියක් නෙවෙයි. නැතුව ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් නෙවෙයි. එතුමා ආණ්ඩුවත් සමග කටයුතු කරනවා. ව්‍යවස්ථාදායකයෙක් කියන එකේ පණ මුළුමනින්ම නැසීමක් තමයි මේ 20 වෙනි සංශෝධනයෙන් උනේ. අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම අහෝසි වෙනවා. හකීම්ලා රිසාඩ්ලාගේ සහාය ලැබෙනවා නම් අපි එක තප්පරයක්වත් මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා මහලොකු කයිවාරු ගහපු කට්ටිය යසාගේට හකීම්ගේ රිසාඩ්ගේ කණ්ඩායම් වල සහයෙන් තමයි ඊයේ 20 සම්මත කරගත්තේ. ටෙලිෆෝනෙන් ඡන්දෙ ඉල්ලපු 8 දෙනෙක් ආණ්ඩුවට සහාය දුන්නා 20ට ඡන්දෙ දුන්නා. අන්තිමට රාජපක්ෂලා ගොඩ ගියේ සජිත්ලාගේ සහාය, හකීම්ලාගේ රිසාඩ්ලාගේ සහාය. විජයදාස රාජපක්ෂ මහත්මයා ලියුම් යවලා මාධ්‍ය සාකච්ඡා තියලා පැහැදිලිව කිව්වා 20ට සහයෝගය දෙනවා කියලා කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීමක් කියලා. එහෙම කයිවාරු ගහපු ගොඩක් අය කිසි ලැජ්ජාවක් කිරිකිතයක් නැතුව ආපහු 20ට අත ඉස්සුවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව මෙහෙ වූ සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් අදත් ඇයගෙන් කෙරෙන සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. මේ අතර කොමිසමේ කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අද අපහසුතාවන්ට මුහුණ දීමටත් සිදු වුණා. පාස්කුරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව මෙහෙ වූ සහරන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද ජනාධිපති කොමිසම හමුවට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ. ඊයේ පළමුවරට කැඳවූ අවස්ථාවේ ඇගෙන් සාක්ෂි විමසීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසමට රහසිගත කරුණු දැක්වීමක් සිදු කරනු අතර පසුව අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සහරන්ගේ බිරිඳ ඇතුළු 6 දෙනෙකු නොවැම්බර් මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. එමෙන්ම ඇගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම සම්බන්ධයෙන් වන තීරණය අද පෙරළුවේ ලබා දීමට ජනාධිපති කොමිසම ඊයේ තීරණය කළා. ඒ අනුව ෆාතිමා හාදියා අද පෙරළු 9ට පමණ කොමිෂන් සභාව හමුවට රැගෙන ආ අතර අද දිනේත් ඇගේ සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. ඒ හේතුවෙන් කොමිෂන් සභා ශාලාවෙන් පිටතට පැමිණි මාධ්‍යවේදීන්ට අසුන් ගැනීමට විකල්ප ස්ථානයක් නොතිබූ නිසා ඔවුන් ඒ ආසන්න ස්ථාන කිහිපයක රැඳී සිටියා. එහිදී මාධ්‍යවේදීන් හමුවට පැමිණි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා වහාම අදාළ ස්ථානවලින් ඉවත් වන ලෙස මාධ්‍යවේදීන්ට බැනවැදී තිබෙනවා. මෙලෙස බැනවැදීමට හේතුව මාධ්‍යවේදීන් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ට එය අදාළ නොවන බැවින් කොමිෂන් සභාවේ ලේකම්වරයා සමග එම ගැටලුව විසඳා ගන්නා ලෙසයි. ඒ අනුව මාධ්‍යවේදීන් ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් බුවනික හේරත් මහතාගෙන් මේ පිළිබඳ විමසූ අතර මෙවැනි ගැටලු සාකච්ඡා කිරීමෙන් තමන්ට පළක් නොවන බව ඔහුද ප්‍රකාශ කළා. ඒ අනුව පාස්කු ප්‍රහාර විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කටයුතු ආවරණය සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට අද සිදු වූයේ තැන් තැන්වල සිට වාර්තා කරන කටයුතු සිදු කිරීමටයි. කෙසේ වුවත් පසුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලූ අතර පැය කිහිපයකට පසුව කොමිෂන් සභා ශාලාව සඳහා ප්‍රවිෂ්ඨ වීමට ඇති මාර්ගයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් තාවකාලිකව ආසන පැනවීමටත් පියවර ගත්තා. 260කට ආසන්න පිරිසකට මරු කැඳවමින් 300කට අධික පිරිසකට තුවාල සිදු කරමින් මෙන්ම මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වගකියුත්තන් සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජනමාධ්‍යයි. එවනුවෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් පීඩාවට පත් කරන නිලධාරීන් පිළිබඳව ඉහළ බලධාරීන් අවධානය යොමු කළ යුතු බව අප විශ්වාස කරනවා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. සිවලුන් ගම්වැදීම හේතුවෙන් හොරණ මේවන පලාන ප්‍රදේශයේ දෛනික ජනජීවිතයට එල්ලවී ඇති තර්ජනය සම්බන්ධයෙන් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය දින කිහිපයේදීම අනාවරණ කළා. අදත් සිවලුන් රංචුවක් මේවන පලාන ගම්මානයට පැමිණ තිබූ අතර එහිදී ප්‍රදේශවාසීන් සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් එල්ල කළ ප්‍රහාරයකින් එක් සිවලෙකු මිය ගොස් තිබෙනවා. පසුගිය මාස කිහිපය පුරා හොරණ කොටහේනවත්ත මීවන පලාන ප්‍රදේශයට සිවලුන් ගම්මැදීමෙන් එම ප්‍රදේශීය ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි තර්ජන ලැබී තිබුණා. ප්‍රදේශීය පාසල් සිසුවෙකු සහ අවුරුද්දක් වයසක දැරියක්ද සිවලෙකුගේ සපාකෑමට ලක්ව රෝහල්ගත කෙරුණා. අදත් සිවල් රංචුවක් මීවන පලාන ප්‍රදේශයට පැමිණි අතර එහිදී එක් සිවලෙකු විසින් තුනකෙකු සපාකෑවේ මේ ආකාරයෙන්.
ගම්මානය පුරා සැරිසරු එම සිවල් රංචුව එළවා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර එහිදී සිවල කුමිය ගොස් තිබුණා. මෙන්න මෙතන ඉඳන් මේ පැත්තෙන් ඉඳන් ඔයගෙන මෙන්න මෙතෙන් තමයි ගැහුවේ. දෙන්නෙක් ගහලත් මේක නතර කරගන්න බැරි සයිස් එකේ විලිත් ඇඟට පයින්නවා. ගම්මැසියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් කළත් ඊට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි. වනජීවිකෙන් නේද? මේ මියන පාලනයෙන් කතා කරන්නේ. අද උදේ ඉඳලා නරියෙක් ගම් වැදිලා හරි කරදර කළා. දැන් මේ එකෙක් මරලා තියෙනවා. දැන් මහත්තයලා එනවද මේකට මොකක් හරි පියවරක් ගන්න? බලධාරීන් කිසිම දෙයක් මැදිහත් වෙන්නේ නැහැ. PH එකනේ තාම ආවේ නැහැ. දැන් කී දෙනෙක් කාලා ඉන්නවා. ගාමසේක කියන්නේ පොල්ලක් අතේ තියන් යන්න ඕනේ. ළමයි දෙන්නෙක් වඩා යන ගෑනුවෙකුට පොල්ලක් අරන් යන්න පුළුවන්ද කියන්නකො. අපි පායනකොට කුඹුරු වලින් කොට නගින්න ඕනේ මේ නරින්න බයි. හිරු මාධ්‍යයට අපි ස්තුති කරනවා අපිට මොකක් හරි මේකට පියවරක් කරන් දෙන්න කියලා. කිසිම මාධ්‍යකින් මේ වෙනකොට ඇවිල්ලා නැහැ. හිරුවකින් විතරයි මේ වෙනකොට ඇවිල්ලා සම්බන්ධව මේ හොයා බලන්න. මේ PHI මහත්තයාට කිව්වම කිව්වා ඒගොල්ලන්ට කොරෝනායි නෑ හැම ප්‍රශ්නයක්ම මේගොල්ලන්ට තියෙන කියලා වනජීවි දෙපාර්තමේන්තුවට කතා කරලා කියන්න කියලා. නරි කාපු බල්ලන්ව දැන් ළමයෙක්ව කැවුවොත් අපි මොකද්ද කරන්නේ? අපිට එන්නේ එකට පියවරක් කරන් දෙන්න කියලා තමයි මහත්තයා අපි කියන්නේ. එක දවසක් මාවත් එළෙව්වා මම පිල්ලෑ වටේ දුවල බේරුනේ. අපිට සෙල්ලමක් ගන්න බයිසිකලයක් පදින්නවත් මේ නරිත් එක්ක වැය කරන්න. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවේදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සාහනයාත්‍රා ක්‍රියාන්විතය ගම්නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව කාසල් වීදියේ කාන්තාරෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් සහ මුව ආවරණ කට්ටල ලබා දීම අද සිදු කෙරුණා. තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා සංවිධානාත්මක අපරාධකාලී නායක ජනිත් මදුශංකේවත් පොඩිලැසි සිය නීතිඥවරිය මාර්ගයෙන් අභ්‍යාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක් නොවැම්බර් මාස 10 වෙනිදා කැඳවීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතෙසි නිකුත් කරන ලෙස අභ්‍යාචනාධිකරණය නියෝග කළා. රටවටා හිරු. ඒ සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත දැන ගැනීම අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.